And now, live at 8. ආයුබෝවන් අඳුර දුරලා ආලෝකයේ උදා කරන දීපවාලි උත්සව දිනය අදයි. එක්වන්න අදත් live at 8 සමගින් සුපුරුදු පරිදිව අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. අදත් කොවිඩ් ආසාදිතයින් 214ක්. බන්ධනාගාරයේ ආසාදිතයින් 279ක් දක්වා ඉහළට. කුරුවිට බන්ධනාගාරයෙනුත් 15 දෙනෙකු හමු වෙයි. මහමගදී කොවිඩ් ආසාදිතයින් මියගිය බවට අන්තර්ජාලයෙන් අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයෙකු අත්අඩංගුවට. නිවසට සීමා වූ දීපාවලි පහන් වැට. හිරෙන් එළියට ගිය පිල්ලයන්. ගෙවුණු පැය 24 තුල ලෝපුරා කොවිඩ් මරණ දසදහසක්. ලෝපුරා හින්දු භක්තිකයින් අද දීපවාලි උත්සවය සමරනවා. අඳුර දුරලා ආලෝකයේ උදා කරන දිනයක් ලෙසයි ඔවුන් දීපවාලි දිනය සලකන්නේ. කෙසේ වෙතත් මෙවර දීපවාලි උත්සවය සැමරීමට සිදුව තිබුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. විෂ්ණු දෙවියන් නරකාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලි සමරනවා. තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලස්වන්නයි පරාජයටපත් නරකාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. ඒ අනුව හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ එම ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි. කෙසේ වෙතත් මෙවර හින්දු භක්තිකයන්ට දීපාවලි උත්සවය සැමරීමට සිදු ඇත්තේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ. ඒ අනුව කොළඹ මෙන්ම පිටපළාත් තුළ හින්දු බැතිමතුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් දීපාවලි උත්සවය සමරන ආකාරය දක්නට ලැබුණා. මේ අතර අදට එදෙන දීපාවලි උත්සවය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ සමස්ත ලෝකයේම කොරෝනා වසංගතය නිසා අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසෙල්ලක් බවයි. මෙවර දීපාවලි සමයේ එම සැනසීම වෙනුවෙන් මෙරට සහ ලෝකවාසී සියලු හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පවසනවා. එය යහපත් සමාජයක් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩනැගීමට ආශිර්වාදයක් වනු ඇතැයි ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර දීපාවලි උත්සවය ලෙසින් හඳුන්වන්නේ කරුණාවේ පහන හෙවත් ආධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා දිනයක් බව දීපාවලි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එය ජාතික සමගියේද විශිෂ්ට දිනයක් බවයි. ප්‍රජාවන් අතර සමගිය සහ සහජීවනය ඇති කිරීමට දීපාවලි උත්සව අවස්ථාව මඟ පාදා දෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා දීපාවලි සුබ පැතුම් පණිවිඩයෙන් ශ්‍රී ලාංකික හින්දු ජනතාවට සුභාශිංසන එක් කරමින් ප්‍රකාශ කරන්නේ. මේ අතර දීපාවලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ වර්තමානයේ ලෝපුරා කොරෝනා උවදුර නැමැති නපුර පරාජය කිරීම උදෙසා මෙම උතුම් දිනේ ප්‍රාර්ථනා කිරීමට එක්වන ලෙසයි. සංහිඳියාවේ අපේක්ෂාව පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහිලා දීපාවලි උත්සවය පිටුවහලක් වන බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්. කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 214 දෙනෙක් අද මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් ගණන 12909ක් දක්වා ඉහළ ගියා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් ගණන 16405ක්. මේ අතර වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 5 දෙනෙක් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. COVID-19 ආසාදිතව සිටියදී ඊයේ මියගිය 5 දෙනාගෙන් 3 දෙනෙකුම කොළඹ පදිංචිකරුවන්. කොළඹ 13 පදිංචි 64 වැරදි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ එලෙස මිය ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ එම පුද්ගලයා නිවස තුළදීම මිය ගොස් සිටි ඇදුම රෝගයෙන්ද පෙළුණු අයෙකු බවයි. ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. මේ අතර වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයෙකු ඊයේ මිය ගියා. ඔහු අවුරුදු 78ක් වයස ඇති කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුද නිවස තුළදීම මිය ගොස් ඇති අතර හෘදයාබාධයකින්ද පෙළුණු අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔහුගේ අවසන් කටයුතුද ඊයේ බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්ද කොවිඩ් ආසාදිතව ඊයේ මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම කාන්තාවද නිවස තුළදීම මිය ගොස් සිටි අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇයටද අධිරුධිර පීඩනය සහ දියවැඩියාව යන රෝගී තත්ත්වයන් පැවති බවයි. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ පපුවේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහු රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බවයි. පසුව කරන ලද පරීක්ෂණ වලින් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර අධිරුධිර පීඩනය සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ද ඔහුට වැළඳී තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔහුගේ අවසන් කටයුතු කොහුවල පොදු ස්ථාන භූමියේදී සිදු කෙරුණා. කොවිඩ් ආසාදිත පස්වෙනි මරණය දී වාර්තා වුණා. ඒ හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්. හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල් ඒරියාව මූලික රෝහල වෙත ඔහු මාරු කරවා තිබූ අතර එහිදී ඔහු මියගොස් තිබුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අධිරුධිර පීඩනය උත්සන්න වීම සහ මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත් වී ඇති බවයි. ඔහුගේ අවසන් කටයුතුද කොළොන්නාව ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේ පහෙන් හතරක්ම රෝහල් ගත වෙන්න කලින් වෙච්ච මරණ. එක මරණයයි රෝහල තුල සිද්ධ වෙලා තියෙන. ඉතුරු තුනක් ගෙදරදීම එක මරණයක් රෝහලට ගෙන අතරතුරේ. විශේෂයෙන් නිවස් වල සිදුවෙන මරණ. වළක්වා ගත හැකි මරණ විදිහට දැනටත් අපි විශ්වාස කරන සමහරක් මේ මරණ මේ තත්ත්වයේ තරම් සුබදායක නෑ. සමහරක් මරණ අපිට බැලුමට පේනවා හරියට අපි මැදිහත් වීම කළා නම්, ජනතාවගේ පැත්තේ වගකීම් හරියට වුණා නම්, සෞඛ්‍යාංශවල මැදිහත් වීම ඊට වඩා වුණා නම් සමහර මරණ වළක්ව ගන්න තිබුණයි කියන කාරණේ. දැන් ප්‍රංශය වගේ රටවල් වල සමස්ත රට ඇතුලේ සිද්ධ වෙන මරණ වලින් එකක් කොවිඩ් මරණ සිද්ධ වෙන්නේ. අපි රටක් විදිහට ඒ තත්ත්වයට තාම පත් වෙලා නැති වුණාට අනාගතයේදී අපි හරි පියවර මේ මොහොතේදී ගත්තේ නැත්නම් අපිත් ඒ තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුවෙනවා කියන එක අනතුරු ඇඟවීමක් ලෙස සිද්ධ කරන්න වෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 468 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් 464 දෙනෙකුම හඳුනාගත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතවයි. ඊයේ වාර්තා වූ එම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව දැක්වුණේ රෝගීන් 282ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 43 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 10 දෙනෙකු ඊයේ හඳුනාගත්තා. මේ මාසයේ ගත වූ දින 13 තුලදී පමණක් මෙරටින් COVID-19 ආසාදිතයින් 5528 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ගත වූ මාසයේ අවසන් දින 13 තුලදීද රෝගීන් 5125 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව දල වශයෙන් දෛනිකව මෙරටින් හඳුනා ගන්නා රෝගීන් සංඛ්‍යාව 500කට ආසන්නයි. සාමාන්‍යයෙන් දවසකට 500ක් කියලා කියන්නේ දවස් 30ක් ඇතුළත එහෙම වුණොත් එහෙම මාසයකට 15000ක් විතර රෝගීන් ප්‍රමාණය නිර්මාණය වෙනවා. දැන් ඔක්තෝබර් මාසෙට විතරක් රෝගීන් 10000කට වැඩි ප්‍රමාණයක් අපේ මේ සංඛ්‍යා ලේඛන වලට එකතු වුණා ලංකාවේ ඇතුලේ මේ අලුත් රැල්ලත් එක්ක. ඒ නිසා ඉදිරියේදී මේ බොහෝ ස්ථාන සම්බන්ධයෙන් අනතුරු අඟවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අලුත්ම තත්ත්වය තමයි වරාය ආශ්‍රිතව මතුවලා තියෙන තත්ත්වය. ඊගාවට වික්‍රීම් කර්මාන්තය ආශ්‍රිතව මතුවලා තියෙන අවදානම, ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව මතුවලා තියෙන අවදානම, ආයතනික ව්‍යුහයන් ඇතුලේ ඇතුළලා තියෙන අවදානම. ඒ නිසා කිසිම තැනක් සුරක්ෂිතයි. අපි දැන් පාලනය කරලා තියෙන්නේ කියලා ප්‍රකාශයක් නිකුත් කරන්න ඉතාම කල් වැඩි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අතර ආසාදිතයින් සොයා තවදුරටත් දිවයිනේ ප්‍රදේශ රැසකදී PCR පරීක්ෂණ සිදු කරනවා. ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 13671ක් සිදු කර තිබූ අතර මෙවන විට මෙරට තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,50,257ක්. මේ අතර කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. බන්ධනාගාර පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දනේකනායක මහතා සඳහන් කළේ එම බන්ධනාගාරයේ කාන්තා නිලධාරිනියකටද වෛරසය ආසාදනය වී ඇති බවයි. ඊයේ දිනේදී මහර බන්ධනාගාරයෙන්ද ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් අද දිනේදී පමණක් රෝගීන් 88 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණ වුණා. අක්කේනි සෙන්සුරාදා උදේ වෙනකොට බන්ධනාගාරේ 7 දෙනෙකුට පොසිටිව් වුණා. ඊට පස්සේ ආයේ 11 වෙනිදා 23 දෙනෙකුට. 12 වෙනිදා මේ සිද්ධිය වෙච්ච දවසේ උදේ 6 දෙනෙකුට. ඊට පස්සේ ඊයේ 88යි. ඉතින් මේ සම්බන්ධයෙන් අනිත් බරපතල ප්‍රශ්නයක් වෙන්නේ මොකද? නගරයේ මැද තියෙන ස්ථානයක් මේ. ඒකෝල මේකේ වැඩටම නිලධාරීන් එළියට එනවා. ඒකෝල එළියට ආවොත් මේක ව්‍යාප්තිය වැඩි වෙනවා. ඉතින් මේක නිසා දැන් මේ අවස්ථාවේ මම දැන් ජාතික මට්ටමින් ගෞරවය වැදගත් තීරණයක් අපි මොකද්ද මෙතෙන්ට කරන්නේ කියන එක. රාජ්‍ය ප්‍රශ්න කීපයක් එකක් කෑම සම්බන්ධයි. ඒතර නිවාඩු යන සම්බන්ධයි. ඒතර උසාවියේ අධිකරණයට ගෙනියන අධිකරණයට දැන් කරගෙන යන්නේ නැහැ. ඒක ප්‍රශ්න නැහැ. මේ අතර පොලිස් නිලධාරීන් 3000ක පමණ පිරිසක් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. තවත් 600කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. නිරෝධායනය සඳහා යොමු කෙරෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් අද කොළඹ මරදාන සහිරා විද්‍යාලයේදී ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපි මින් ඉදිරියට යම්සි පොලිස් ස්ථානයක නිලධාරියෙක් ආසාදිතෙක් වශයෙන් හඳුනාගත්තොත් ඔහු සමග ආශ්‍රිත වෙච්ච සියලුම නිලධාරීන් ඉතා ශනේකින්ම මෙවැනි මධ්‍යස්ථාන වෙත ගෙනවිල්ලා එයාට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු කරලා දෙනවා. මේ අතර ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් COVID-19 ආසාදිතයින් 207 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138 දෙනෙකුත්, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44 දෙනෙකුත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 දෙනෙකුත් එලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර කරන්දෙනිය ප්‍රදේශයෙන් රෝගීන් 7 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා.
එම රෝගීන් වාර්තා වීමත් සමග කරන්දිනිය ප්‍රදේශයේ සංචාරණ කටයුතු යම් තාක් දුරකට සීමා කිරීමට තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා සඳහන් කළා. ඒ කියන්නේ ඒක අර ලොක්ඩවුන් කියන කාරණේ නෙමෙයි. ආරක්ෂිත පියවරක් හැටියට මේ ප්‍රදේශ යම් ප්‍රමාණයක හුදකලා කිරීමක් කළා. ගාල්ල ඌරගස්මන් හන්දිය ප්‍රදේශයෙන් දින 3ක් තුලදී කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනේදීත් ග්‍රාම සේවා සම්හතරකින් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. දැනට අපි සියලුම රෝගීන් රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු කරලා තිනවා. ඊට අමතරව සුසුරු වෙලා තියෙන රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයාගෙන මේ කටයුතු කරගෙන යන්නේ ඒ සඳහා. ඒ අනුව එම ග්‍රාම සේවා සම්හතරට සංචරණ සීමා පැනවීමට කරන්දිනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදසිංහ මහතා පියවරගෙන තිබුණා. සෞඛ්‍ය අංශයෙන් දැනුම් දී ඇති ආකාරයට වෙනම දෙනා නිවස්තරකේ සිටියු අතර සංකරණ කටයුතු සියල්ලම නවතා දැමීමේ තවත් රෝගීන් සිව් දෙනෙකු කඳාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් විසින් ඊයේ හඳුනාගත්තා. ඔවුන්ගෙන් දෙදෙනෙකු කඳාන බටගම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වෛරසය ආසාදනය වී තිබුණේ කොළඹ වරායේ සේවය කළ පුද්ගලයෙකුට සහ ඔහුගේ පුත්‍රයාටයි. අනෙක් දෙදෙනා හඳුනාගත්තේ කඳාන මොරවත්ත ප්‍රදේශයෙන්. මීට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ප්‍රදේශයේ කාන්තාවකගේ ලේලියකට සහ මිනිබිරියකට මෙලෙස වෛරසය ආසාදනය වී තිබුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ තවත් ආශ්‍රිතයන් 4 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී තිබුණේ එම මන්ත්‍රීවරයාගේ බිරිඳට, දරුවාට සහ ඥාතීන් දෙදෙනෙකුටයි. පිළියන්දල මඩපාත හැද්දෑව ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා. ඔහු කොළඹ පෞද්ගලික බැංකුවක නිලධාරීවරයෙකු ලෙස සේවය කළ අයෙක්. මේ අතර පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී තිබුණා. ඔහු කොන්ත්‍රාත් සමාගමක සේවකයෙකු ලෙස කටයුතු කර තිබූ අතර එම සමාගමේ තවත් සිව් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසෙන් මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 35ක්. මේ අතර යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතර එකම පවුලේ සිව් දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. මේ අතර හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් පහත්ගම ගල්මුල්ල පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර ඇගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී තිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. වෛරසය ආසාදනය වූ කාන්තාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන අතර ඇය සේවය සඳහා ගිය වෑන් රථයේ ගමන්ගත් 10 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 18 දෙනෙකු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර තුල්හිරි ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තවත් ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ එලෙස වෛරසය ආසාදනය වී තිබුණේ මීට පෙර වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ බිරිඳ සහ එම කර්මාන්ත ශාලාවේ සේවයෙන් නියුතු තවත් සේවකයෙකුට බවයි. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3ක්. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව අදත් ප්‍රදේශ කිහිපයකදී ලබා දුන්නා. දෙමටගොඩ ශ්‍රී ඥානසිංහ විහාරස්ථානයේදීද 5000 දීමනාව ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. අපි මෙතන ඉන්නේ ඇවිල්ලා නේ දේලා ඉවර කරන්න ඕනේ මේක නම් කැමරේ ගිහලා පැය දෙකක් මේකල ඇතුලේ නේද වයින්නවා ඔව් කැම කනවා කියලා පැය දෙකක් අපි මිනිස්සු නෙවෙයිද මේකම විතරද මිනිස්සු කතා කරන්න කිව්වොත් ලොකු නිලධාරීන් ගිය සැරේ දාදාගෙන අපිට පොල්ල මේ සැරේත් එමය කොළ නෑ කාලේට ගෙලවනවා අපිට මේ සාධාරණයක් වෙන්නේ නැද්ද මේ ගැන ජනාධිපතිතුමා දෙන්න කියපු සල්ලි මේවා මුන් දෙන ඒවා නෙවෙයිනේ රටවක් මේ 9 ඉඳලා මේ මෙතන ඉන්නේ මිනිස්සු මේ අතර මේ වන විට හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල පදිංචි බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාව වෙනුවෙන් ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහනගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ලබන 16 වෙනිදා සිට 28 වෙනිදා තෙක් හුදකලා කර ඇති මහල් නිවාස ආශ්‍රිතව එම සායන පැවැත්වෙන බව කොළඹ මහනගර සභාව සඳහන් කළා. මේ අතර මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් සහ උන්ගේ පවුල්වල සමාජිකින්ට අවශ්‍ය වන උපදේශන සේවාවන් සැපයීම සඳහා අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය 1927 ශනික දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. COVID-19 වසංගතය හමුවේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීමේදී සහ උපදේශන සේවාවන් වෙත යොමු වීමේදී මතුව ඇති ගැටලු වලට විසඳුමක් ලෙස මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. පවතින තත්ත්වය හමුවේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතෙන් පිටව යාම තහනම් කළ නියෝගය අද මෙන්ම හෙටත් ක්‍රියාත්මක වනවා. මේ අතර ඊයේ දිනේදී එම නියෝගය නොතකා බස්නාහිරින් පිටවීමට උත්සාහ කළ වාහන 500කට ආසන්න සංඛ්‍යාවක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ. බස්නාහිර පළාත තුළ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග සංචරණ සීමා පනවමින් 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කෙරුණා. එම තහනම කඩ කරන්නන් හඳුනා ගැනීම සඳහා බස්නාහිර පළාත අනිකුත් පළාත් වලින් වෙන් කෙරෙන පළාත් මායිම් ආශ්‍රිතව මාර්ග බාධක තර කිරීමටද පොලිසිය කටයුතු කළේ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන්.
කොලයක් පොඩි දින කරලා මාරු වෙන්න තමයි ඕලා හදා. අර ඒකට නෝත් එකට කතා කරලා. අද උදෑසන බස්නාහිර සහ සබරගමුව පළාත් මායිම් වන හැලගල පොලිස් මාර්ග බාධකයේ පැවති තත්ත්වයයි මේ. මීරිගමටද පොලිස් ආරක්ෂාව යොදවා තිබුණේ සංචරණ සීමා කඩ කරන්නන් හඳුනා ගැනීම සඳහායි. මේ අතර බස්නාහිර පළාත සහ සබරගමුව පළාත වෙන් කෙරෙන අවිසාවේල තල්දුව පොලිස් මාර්ග බාධකයේද අදත් සක්‍රිය කර තිබුණේ නීතිය කඩ කරන්නන් යලි හරවා යාවමින්. බස්නාහිර සහ දකුණු පළාත් සීමාවේ බෙන්තරපාල මසල පිහිටි පොලිස් මාර්ග බාධකයේද ආරක්ෂාව තර කර තිබුණා. මේ අතර කැලණිපාලම සහ කඳාන මන්සන්දියේද අද පොලිස් මාර්ග බාධක යොදවා තිබුණේ සංචරණ සීමා කඩ කරන්නන් හඳුනා ගැනීම වෙනුවෙන්. මේ අතර බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ බස්නාහිරින් පිටවීමට උත්සාහගත් වාහන 500කට ආසන සංඛ්‍යාවකට අවවාද කර ආපසු හරවා යවූ බවයි. බස්නාහිර පළාතෙන් පිට යාමට පැමිණි මහජනතාව අත්අඩංගුවට ගැනීමකින් තොරව අපි ඔවුන් හරවා යාවීම සිදු කරා. ඊයේ දවසෙත් වාහන 427ක් පමණ පළාත් මායිම් වලින් ආපසු හරවා යවා තිබුණා. ඒ වගේ පුද්ගල සංඛ්‍යාව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් හරියාකාරව දැනුවත් වීමකින් තොරව හෝ කිසියම් හේතුවක් මත පළාත් මායිම් වල පැමිණුණු මහජනතාව සහෝගේ වාහන පළාතේ පිටවෙන් නොදී ආපසු හරවා යාම අපි දවසේ සහ අදත් කරනවා විදිහට. ඉරිදා මධ්‍යම රාත්‍රී 12න් අපි බස්නාහිර පළාතෙන් පිටවීමට යොදා ඇති తాවකාලික ඒ සංචරණ සීමාව ඉවත් වෙනවා. එසේ වුවත් මෙම ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල මහජනතාවට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හුදකලා කරපු පොලිස් වසමින් එළියට ඒමට හෝ ඔවුන්ට පළාතෙන් බැහැර යාමට කිසිම අවකාශයක් නැහැ. කොවිඩ් වෛරසය වැළඳීමෙන් මෙරට පුද්ගලයන් රැසක් මහමග මරණයට පත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේදී මිය ගියා කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මරණයක් හැටියට වාර්තා වුණා. නමුත් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගියේ. ඔහුත් යාචකයෙක් නිසා ඒ ආකාරයට කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිය ගියේ. නමුත් විවිධ මාධ්‍ය ජාලාවල වෙබ් අඩවිවල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට මේ ගැනත් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ බව කියන කඩුගන්නාවේ පදිංචි පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගත් බවයි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මහමග පුද්ගලයන් කොවිඩ් රෝගය වැළඳී මිය යන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී 35 වැනි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබුණා. එම අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින මහනුවර මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ගැනත් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හමුවේ කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශවල සිටින යාචකයන් සම්බන්ධයෙන් සෙවීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා පවසනවා. ලංකාවේ ප්‍රධාන නගරවල සංඥා ලාම්පු අසල සිටින යාචකයන් පිළිබඳව යම් ආකාරයක සමාජ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මොවුන් නිසා රෝග ව්‍යාප්තියක් සිදුවීමට පුළුවන් බව. ඒ වගේම අපි මෙම යාචකයන් බොහෝ දෙනෙක් පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගොස් තිබෙන්නේ ඔවුන් සැබෑ යාචකයන් නොවන බව. ඔවුන් යම්කිසි වෘත්තියක නැත්නම් බිස්නස් එකක යෙදෙන බව. ඔවුන්ගේ හාම්පුතාට මේ මුදල් එකතු කරලා ගෙන ගොස් දෙන බව වාර්තා වෙන්නේ. එම නිසා මෙම යාචකයන් සම්බන්ධව ක්‍රියා කිරීමට අපි විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනවා. සැබෑ යාචකයන් අඳුරගෙන ඔවුන් යම් ආකාරයක සමාජ සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර එවැනි මධ්‍යස්ථානවලට ගෙන යාමටත් ඒ වගේම සිගමන ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන යාචකයන් අත්අඩංගුවටගෙන ඔවුන්ට එරෙහිව ජාතික මම්මාවත් පනත යටතේ නඩු පැවරීමටත් කටයුතු කරනවා. මේ අතර ලබන සතිය වන විට කොළඹ වරාය මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය විශ්වාසය පළ කරනවා. බහලුම් සහ බහන්ඩ එන ක්‍රම දෙකක් තියෙනවා. මුළු කන්ටේනර් එකම එන FCL කාගෝ සහ LCL කාගෝ කියලා තියෙනවා. ඒ අර්ධව එන දේවල්. මෙන්න මේ දෙකම අපි 100%ක්ම විශ්වාසයෙන් කියන්නේ වරායේ ප්‍රමාදයක් නිසා ඇති වෙන්නේ නැහැ මේවා. අපි පැය 24 වැඩ කරන නිසා. නමුත් මේ රටේ ඇති වෙලා තියෙන අනිත් ලොක්ඩවුන් ප්‍රශ්න, ඒ වගේම ගමනාගමන ප්‍රශ්න, ඒවා නිසා තමයි මේවා ගොඩ ගැහෙන්නේ. ඒ නිසා මේවා අයිතිකරුවන්ට ආයතන වලට සෑම කෙනෙකුටම අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබට අයිති භාණ්ඩ ඉක්මනින්ම ඇවිල්ලා මුදාගෙන යන්න කියලා. ඒ වගේම මේ භාණ්ඩ අයිතිකරුවන්ගෙන් කාරුණිකව අපි ඉල්ලා සිටිනවා ගිය වතාවෙත් අපි විශාල වශයෙන් මේ ගෙවීම් වරායට සහ රේගුවට ගෙවන ගෙවීම් සහ ඒ වගේම shipping lines වලට ගෙවීම් වල අපි ඒවට සහන ලබා දුන්නා ඔබට විශාල වශයෙන්. හැබැයි
මේ වතාවෙත් එසේ බලාපොරොත්තු වෙන්න එපා. මොකද අපි කිසිසේත් වරාය වහන්නෙත් නැහැ, රේගුව වහන්නෙත් නැහැ. මේ අතර ශ්‍රී ලංකා රේගුවේ කටයුතුද අද සිට යලි ආරම්භ කළ බවයි රේගුව අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා අද දිනේත් හෙට දිනේත් ඒ වගේම එළඹෙන සතියන්තවලත් මේ ආකාරයට වැඩ කටයුතු කරලා මේ වරායේ රැඳිලා තියෙන බහළු විශාල ප්‍රමාණයක් නිෂ්කාශනය කිරීමට අවකාශ සැලසීම, ඒ වගේම ඒ මගින් වරායේ තදබදය අඩු කිරීම, ජාතික ආර්ථිකයට ශක්තියක් ලබා දීමට කටයුතු කිරීමට තමයි අපේ ප්‍රයත්නය. ඒ සඳහා අපි නිලධාරීන් නියමිත ස්ථානවල ස්ථාපනය කරලා තියෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ මරණ භූමදාන කිරීමට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලැබීමට නියමිතව තිබෙන්නේ ලබන සතියේයි. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලින් බුහුමදානය කිරීමට මෙරට අවසර නොමැති බව සෞඛ්‍ය බලධාරීන් ඇතැම් අවස්ථාවල ප්‍රකාශ කර සිටියේ අදාළ දේහයේ ඇති කොවිඩ් වෛරසය ජල මූලාශ්‍රවලට එක්වීමේ අවධානමක් ඇතැයි පවසමින්. එහෙත් එමගින් සිය ආගමික අයිතිවාසිකමක් උල්ලංඝනය වන බව පවසමින් මුස්ලිම් සංවිධාන හා දේශපාලඥයින් රැසක් විරෝධය පළ කළා. කෙසේ වෙතත් කොවිඩ් පාලනයට මුල් තැන දිය යුතු නිසා මෘත දේහ බුහුමදානය කිරීමට ඉඩ දිය නොහැකි බවට සෞඛ්‍ය අංශ පැවසුවා. මේ සම්බන්ධයෙන් යලිත් කතා බහක් ඇති වුණේ එම දේහයන් බුහුමදානය සඳහා රජයෙන් අනුමැතිය හිමි වූ බවට සිලෝන් තෞහික් ජමාත් සංවිධානය පසුගියදා ලිපියක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රම්බුකැල්ල මහතා මේ සම්බන්ධයෙන් රජයේ මතය ලෙස ප්‍රකාශ කළේ සිලෝන් තෞහික් ජමාත් සංවිධානය නිකුත් කළ නිවේදනයේ සත්‍යතාවයක් නොමැති බවයි. මෙවන් පසුබිමක COVID-19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු බුහුමදානය කිරීම පිළිබඳව තම සංවිධානයට ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධිකාරක හැනා සිංග මහත්මිය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරනු ලැබුවා. එමගින් ඇය පෙන්වා දෙන්නේ සියලු ප්‍රජාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින් අදාළ තීරණ ගත යුතු බවයි. කොවිඩ් මරණ ආදාහනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ සමාජික මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අද මේ සම්බන්ධයෙන් මෙවන් මතයක් මාධ්‍යයට ඉදිරිපත් කළා. අලුත් ඉක්වදෝරය කියන්නේ කොවිඩ් ආසාදනය ඉතාමත් දරුණුවට පැතිරිච්ච රටක්. මේ ඉක්වදෝරේ සඳහන් වෙනවා ඉක්වදෝරේ වතුරවල විශේෂයෙන්ම මතුපිට ජලයේ මෙම වෛරසය ඉතාමත් අධික සාන්ද්‍රණ වලින් පැවතුණු බව මේක භයානක තත්ත්වයක්. පවතින තත්ත්වය මත සුසාන භූමිය ආශ්‍රිතව සිටින සත්වයින්ට මෙම වෛරසය බෝ වීමේ අවදානම සම්බන්ධයෙන්ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අදහස් පළ කළා. අපි දන්නවා ඩෙන්මාර්ක් සහ ස්වීඩන් කියන රටවල් වල මෙම වෛරසය වාහකයක් විදිහට ගෙන යන්න මුගටින් සමත්කම් දක්වනවා කියන එක දැනට අලුතෙන් හොයාගෙන තියෙන විද්‍යාත්මක කරුණක්. අපේ රටේ පොළොව හාරන සත්තු මුගට ඇරුණම මීයෝ තව ඒ ආදී සත්ව කාණ්ඩ ගොඩක් ඉන්නවා. එතකොට සුසාන භූමියක් ආශ්‍රිතව මේ විදිහට මී ජනගහණයට මෙම වෛරසය වාහකයක් විදිහට ගෙනියන්න පුළුවන් කමක් ලැබුණොත් එතකොට අපි භූමදානය කරමින් ගියා නම් ආයි නැවත ඒ දේහ ගොඩ ගන්නවද ඊට පස්සේ අපි මුළු මී ජනගහණය මනසන්න කටයුතු කරනවද කියන එක පිළිබඳව අපිට ඒ වෙලාවේ හිතන්න සමහර වෙලාවට පුළුවන් කමක් නැති වෙයි. ඔබ යාලිත් ලයිව් ඇට් 8 සමගින් රටවාසී සහ ලෝකවාසී ජනතාවට සිත්පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේදී ඊයේ ආශිර්වාද පූජාවක් පැවැත්වුණා. සෑරදුන් උදෙසා සිදු කළ ආලෝක පූජාවද පැවැත්වුණේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ජනතාවට සෙත්පතා ඊයේ පසුරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ පුදබිමේදී ආගමික වතාවත් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි රාජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බෑදක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහා සෑ රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහ අෂ්ටඵල චතුමදුර පූජාවට එක්වුණු ජනාධිපතිවරයා ආගමික වතාවත් තුළ නිරත වෙමින් රටටත් ජනතාවටත් සෙත් පැතුවා. සෑරදුන් උදෙසා කළ ආලෝක පූජාව පැවැත්වුණේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සෑරදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා. මෙහිදී රුවන්වැලි රාජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් අනුශාසනාවක් කරමින් කොවිඩ් මර්ධනයට සහභාගී වන සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු ශ්‍රේෂ්ඨවල නිරත පිරිසට ආශිර්වාද කරනු ලැබුවා. වතිගන්හාතු මුත්තමං ගුණසිතමින්
මඩකලපුව දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් පිරිසකට වගා කිරීමට ලබා දීමේ තීරණයක් මුල් කරගෙන ඊයේ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම දැඩි ලෙස උණුසුම් වුණා. මේ රැස්වීම පසුගියදා පැවැත්වුණේ පළාත් ආණ්ඩුකාර අනුරාධා සහම්පත් සහ සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලයන් හෙවත් සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ රැස්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආවේ දැඩි ආරක්ෂිත රැකවල් මැදයි. රැස්වීම පැවති ස්ථානයටද දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. මේ රැස්වීමට සහභාගී වී සිටි දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් වගා කිරීම සඳහා ඉඩම් ලබා දීමේ තීරණයකට දැඩි විරෝධය පළ කළා. ඔවුන් ප්‍රකාශ කළේ ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියගේ මැදිහත් වීමෙන් මෙසේ ලබා දෙන ඉඩම් ප්‍රදේශයේ ගොවීන්ගේ ගවයින් සඳහා ඇති තෘණ භූමි බවයි. මෙවැනි තර්ජන කොතරම් පැමිණියත් තමන් ප්‍රදේශයට ලබා දෙන සේවය අත්නහරින බවත් ආණ්ඩුකාරවරිය අවධාරණය කළා. මේ අතර රැස්වීමෙන් අනතුරු අදහස් පළ කළ සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා ද පැවසුවේ බන්ධනාගාරයේ රඳවා සිටියද සිය ජනතා මෙහෙවර නතර කළ නොහැකි බවයි. ඒ මහතා ඊයේ දිනේද ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවකටත් එක් වුණා. ඒ පිළිබඳව අද මෙලෙස අදහස් පළ වුණා. අපි දන්න නීතිය තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පත් වුණාම ඔහු සැකකාරයෙක් හැටියට විමාන බන්ධනාගාරයේ ඉන්නකොට ඔහුට පාර්ලිමේන්තුවට එන්න පමණයි අවසරය තිබෙන්නේ. ඊට එහා වෙන කොහෙවත් යන්න අවසරයක් ඔහුට නැහැ. මොකද්ද මේ නීතිය? මොකද්ද මේ බලය? ගොඩනැගිලි විවෘත කරන්න මඩකලපුවේ ඔහු ඉන්න දිස්ත්‍රික්කේ පුරා ඇවිදින්න එහෙම බලයක් ලබා දීලා තියෙනවාද? දැන් හෙට පිල්ලයන් මන්ත්‍රීතුමා ඇමතිවරයෙක් හැටියට දියුරුම් දුන්නොත් එහෙම ඔහු කියයි මට අමාත්‍යාංශයේ වැඩ තියෙනවා ඒ හින්දා මට බන්ධනාගාරයට යන්න විදියක් නැහැ. මම පැය 24 පුරාම ජනතාවට වැඩ කරන්න ඕනේ කියලා ඌ අමාත්‍යාංශයට ඇදීදී. මේ කොහාටද මේ රට යන්නේ? මේ වෙනකොට සිරදනෝගින පිල්ලයන් මන්ත්‍රීවරයා ගිහිල්ලා මේ කාර්යාලයක් උත්තර කරනවා ගිහිල්ලා ඒකත් උත්තර කොහොමද? මේ රටේ නීතියට උඩින් කාටවත් ඉන්න බෑ. මට දෙන්න තියෙන එච්චරයි උත්තරේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හෝල්ටන් මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී කොරෝනා වසංගතය සහ එහි අභියෝග පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්ව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය අතර පැවති මෙම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු වුණා. විශේෂයෙන් කොරෝනා වසංගතය පිළිබඳවත් එහි අභියෝග පිළිබඳවත් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. රටක් ලෙස කොරෝනා වසංගතය පරාජය කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයක් විපක්ෂය ලබා දෙන බවත් රටේ ජනතාව වෙනුවෙන් පක්ෂ පාට බෙහෙද නොසලකා නූතන නවීන විපක්ෂයක් ලෙස තමන් කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් කොරෝනා මර්ධන ව්‍යාපාරය තුළ පවතින ආණ්ඩුවේ යම් අඩුපාඩු පිළිබඳව තමන් නිරන්තරයෙන් අවධානය යොමු කරන බවද විපක්ෂ නායකවරයා මෙහිදී පවසා තිබෙනවා. එම අඩුපාඩු පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධන ව්‍යාපාරය සාර්ථක කර ජනජීවිත සුරක්ෂිත කිරීම උදෙසා බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසූ බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ. මේ අතර විපක්ෂ නායකවරයා අද තිස්ස මහාරාම ඔසුවින්න ආසනගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. එම විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද දොළොස්බාගේ සුපන්නක තිස්ස නාහිමියන් බැහැදුටු විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ එදා රටවිරුවන් ලෙස හැඳුන්වූ විදේශගත ශ්‍රමිකින් අද සහමුලින්ම අමතක කිරීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි. නෙළුව ලංකාගම මාර්ගය පහුගිය කාලේ රටේ දැඩි කතාබහකට ලක් වූ කරුණක්. ඒ සියලු බාධක මැද නෙළුව ලංකාගම මාර්ගය කාපට් කිරීමේ කටයුතු ආරම්භ කරුණා. ඒ යුද හමුදාවේ ඉදිකිරීම් කටයුත්තක් ලෙසයි. මේ අතර යලිත් මේ මාර්ගය ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යම් ප්‍රචාරයන් පැතිරුණා. ඒ ගැන ඇත්ත නැත්ත සොයා බලන්න විශේෂ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ ලංකාගමට ගියා. නෙළුව ලංකාගම මාර්ගයේ දුර කිලෝමීටර් 18ක්. යාමට එමට නිසි මාර්ගයක් නොමැතිකම නිසා පසුගිය කාලය පුරා මේ ප්‍රදේශ ජනතාව දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා. ඒ සියල්ලට තිත තබමින් නෙළුව ලංකාගම මාර්ගයේ කාපට් කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ආරම්භුවා. මෙවන විට මාර්ගයේ අඩකටත් වැඩිය ඉදිකිරීම අවසන් කර තිබුණත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වැඩ කටයුතු නිම වූ කොටසක් පිළිබඳව කටකතා පැතිරීම නිසා විශේෂ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ වැස්ස නොතකා ලංකාගමට ගියේ එහි ඇත්ත නැත්ත දැනගන්න.
ආමේ කවුද ඉන්නේ? මම මේ කොළඹ ඉඳලා මේ මෙතුමා අරගෙන ආවේ මේ පාර ඔක්කොම හේදිලා ගිහලා ගියා. දැන් අපේ සිංහරාජයේ කිලෝමීටරයි 0.1ක් නේ තියෙන්නේ. ඒක කොච්චර ඉතුරුලා තියෙනවද? මෙතන දින මේක 350 වගේ ටික ඉතුරු. මේ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ජනතාව මොකද්ද කියන්නේ මේ සම්පූර්ණ කවුද ජනතාව ඉල්ලන්නේ කියලා. ඒ ඔය සමාජ මාධ්‍ය වල යන්නේ සම්පූර්ණ අසත්‍ය. දැන් ඉස්සෙල්ලා කිව්වා පාර හදන එක වැරදි කියලා. දැන් ඊට පස්සේ කියනවා හදපු හැටි වැරදි කියලා. ඊට පස්සේ මේක ඉවරනට තව එකක් කියයි. හැබැයි මේ වැඩේ අපි බලාපොරොත්තු වෙනවා විදියටම අපි හිතනවා විදියට වැඩේ වෙලා වෙයි කියලා. ගම්වාසීන් ලබා දුන්නු තොරතුරු අමාත්‍යවරයා දුටු සාක්ෂිත් අනුව මෙම කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් මෙම කටකතා සපුරාම රණවිරුවන්ට කරන අපහාසයක් බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවා. නෑ මේක රණවිරුව කරන පාරක් නේ. අනේ පාර රණවිරුව කරන්නේ. ඔව්. ඒක රණවිරුවන්ට කරන අපහාසයක් නේ. වැඩක් කරේ. මේක පටන් ගත්ත දවස් ඉඳලම රෑ දවල් දෙකේමත් ඇස්ස. ඒ වර්ෂාවේ මෙතන තමයි හමුදාය මහතුරු මේක නිදි මරාගෙන වැඩේ කරන්නේ. මේක කරපු කැපකිරීම අති විශිෂ්ටයි. ඒවයි දෙකක් නෑ. ගමේ ඉන්න අපි දන්නවා මේ පාර මේ හමුදාය මේක සාර්ථකව ජනාධිපතිතුමාගේ මැදිහත්වීම යටතේ මේක සාර්ථකව කරනවා කියලා අපි දන්නවා. ගලින් ගලට පයින්න මිනිස්සුන්ට තමයි මේ දුක තේරෙන්නේ. ඒ නිසා මේ කොළඹ ඉන්න ෆෝන් එක අතේ තියාගෙන කොළඹ ඉන්න එන්ජිஓ කාක්කන්ට මේක තේරෙන්නේ නැහැ. මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රදේශයේ මහා දැවැන්ත මේ සංවර්ධනයක් මේකේ ඉන්නේ. මේ ප්‍රදේශ ජනතාව කවදාකවත් හිතුවේ නෑ ඔවුන්ගේ ගමට කාපට් පාරක් ලැබෙයි කියලා. කෙසේ වෙතත් මෙම නිලුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීමෙන් පසු පැය ගණනාවක් පුරා ලංකාගම සිට දෙන්නියාය දක්වා ගමන් කළ කාලය විනාඩි 45ක් දක්වා කෙටි කරගත හැකි බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. ඔබ යාලෙත් ලයිව් ඇට් 8 සමගින් ස්වර්ණවාහිනී රන්කාසි වැස්සේ තවත් රන්කාසි වාසනාවන්තයින් 5 දෙනෙකු ඊයේ දවසේදී බිහි වුණා. ඒ අනුව ඊයේ දින රන්කාසි බෙදී ගියේ කන්තලේ මිනුවන්ගොඩ කුණ්ඩසාලේ ගලන් බිඳුරු වැව සහ දැරණියගල යන ප්‍රදේශවලටයි. ඒ හැම හීනියක් මත විනාශ වෙනවා සෆර් විනාශ වෙලා යනවා. ඊයේ රාත්‍රී 7ට විකාශය වූ ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතර මුල්ම රන්කාසිය හිමි කර ගැනීමට වාසනාව උදා කරගත්තේ කන්තලේ VAN ශිරන්ති මහත්මියයි. මිනුවන්ගොඩ SK දිමුතු සම්පත් කුමාර අග්නි පියාපත් ටෙලිනාට්‍ය අතරතුරත් කුණ්ඩසාලේ NPSK අමරසූරිය හොඳ වැඩේ ටෙලිනාට්‍ය අතරතුරත් ගලින් බිඳුරු වැව HM ශෂිනි ඉරේෂා හදවතේ කතාව නරඹන අතරතුරත් රන්කාසි වරම් හිමි කරගත්තා. ගොඩක් සතුටින් යාගේ විශ්කර ගානකට නැගලියක් හම්බෙන්නේ අපිට ගොඩක් සතුටුයි. ස්වර්ණවාහිනී සීන සමාගම ටෙලිනාට්‍ය නරඹා තිරයේ දිස්සු රන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77.75ට SMS කරමින් දැරණියගල පදිංචි WM සිත්මි භාග්‍යා තිරිමාන්නද රන්කාසියක් දිනාගත්තා. ඇත්තම ගොඩක් සතුටුයි. අපි හැමදාම ස්වර්ණවාහිනියත් එක්ක තමයි හිටියේ. ස්වර්ණවාහිනිය යන කතා හැමදාම අපි බලනවා. ගොඩක් සතුටුයි මේ වගේ ජයග්‍රාහකයෙක් වීම සම්බන්ධයෙන්. යලිත් ඔබට රන්කාසි දිනා ගැනීමේ අවස්ථාව උදාවන්නේ එළඹෙන සඳුදා රාත්‍රී 7 සිටයි. ඒ සඳහා එක්වන්න සතියේ දින 5ම ස්වර්ණවාහිනී ටෙලි පෙරහැර සමගින්. අපේ රටේ රූපවාහිනී කලාවේ විශිෂ්ටයෙකු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 61 වෙනි වියේ පසු ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලාංකේය විද්‍යුත් මාධ්‍ය අවකාශය තුළ නැවුම් අත්දැකීම් රැසක් ප්‍රේක්ෂකයින්ට තිළින කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙක්, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීපද රචකයෙක්ද වනවා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ මට නිදන්න බෑ. 61 වෙනි වියේ පසු ඒ මහතා අද අභාව ප්‍රාප්ත වුණේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී. මේ වන විට ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. කලක් ස්වර්ණවාහිනී නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා ප්‍රවෘත්තිංශයේ ආරම්භක ප්‍රධානියෙකු ලෙසද ඉටු කළේ සුවිශේෂී කාර්යභාරයක්. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරින් ඉවත් කර තිබෙනවා. අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන නිසා එම ධුරයේ වගකීම ඔහු වෙත බාර දෙන්නයි සෞඛ්‍ය අමාත්‍යංශය තමන්ට දැනුම් දුන් බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වට වටින් අටට
නීති විරෝධීව මුද්‍රණය කරන ලද ඇමරිකානු මුදල් නෝට්ටු මෙරට මුදල් නෝට්ටු වලට මාරු කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයන් සිව් දෙනෙකු සාලියපුර යුද හමුදා කඳවුර ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වුණා. අත්අඩංගුවටගත් අනුරාධපුර තිසාවැව නීරාවිය ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් සහ මුද්‍රණය කිරීමට භාවිත කරන කඩදාසි 753ක් ව්‍යාජ ලිපි ලේඛන ඇතුළු උපකරණ රැසක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. ඩෙටනේට ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු යාපනයේ කුච්චවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. කුච්චවේලි පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබුණේ. ශ්‍රී FM ශ්‍රාවකයන් වෙනුවෙන් දියත් කර තිබෙන ශ්‍රී FM බඩුමල්ලේ තවත් අදියරක් අත්තනගල්ල ඌරාපොළ ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වුණා. එහිදී මං අහන්නේ ශ්‍රී FM දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කර තිබූ නිවෙස් හිමියන් තෝරා ගනිමින් මෙම බඩුමළු ලබා දීම සිදු කෙරුණා. පුත්තලම දළුව ප්‍රදේශයේ වෙරළ තීරයට අද දහවල් මිනිමුතු මෝරුන් තිදෙනෙකු පැමිණ තිබෙනවා. මේ අතරින් එක් මිනිමුතු මෝරෙකු මරණයට පත්ව සිටි අතර අනෙක් දෙදෙනා නැවත දියඹට යොමු කිරීමට ප්‍රදේශයේ දීවරෙන් කටයුතු කළා. නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමේදී MLAM හිස්පුල්ලා මහතාට අනුමැතිය ලබාගෙන ඇත්තේ වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන මුවාවෙන් බව ඊයේ අනාවරණ වුණා. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ නැගෙනහිර ශර්යා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඊයේ සාක්ෂි විමසනු ලැබුවා. ඊට සවන් දීම සඳහා හිස්බුල්ලා මහතාද ඊයේ පළමු වරට ජනාධිපති කොමිසමට පැමිණියා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණේ මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂ අසංක කුමාර ගුණසේකර මහතායි. ස්වාමීනි 2012 මාර්තු 15 වෙනිදා එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි හිස්බුල්ලා මහතා එම අමාත්‍යාංශ ලිපි ශීර්ෂ භාවිතා කරමින් හීරා පදනම සඳහා මහවැලි ඩී කලාපයෙන් ඉඩම් අක්කර 25ක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේ ඉල්ලීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂයෙන් යොමු කරලා තිබුණේ එවකට වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට. ඉඩම් අක්කර 25ක් හීරා පදනමට ඉල්ලලා තිබුණේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා කියලයි. සෞදි අරාබියාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මුදල් අය නොකර ඉදිරි කටයුතු කරන්න සූදානම් බවත් එම ලිපියේ හිස්බුල්ලා මහතා සඳහන් කරලා තිබුණා. මේ ලිපිය සලකලා බලලා එවකට අමාත්‍යවරයා මහවැලි ඩී කලාපයේ නේවාසික ව්‍යාපෘති භාර නිලධාරීවරයාට සටහනක් යොදලා තියෙනවා මේ සඳහා ඉඩම් ලබා දිය හැකිදයි සොයා බලන්න කියලා. ඒ අනුව නේවාසික ව්‍යාපෘති භාර නිලධාරියා හිස්බුල්ලා මහතාගෙන් මහවැලි අධිකාරිය සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න කියලා කළ දැනුම් දීම මත හිස්බුල්ලා මහතා ඉල්ලුම් පත්‍රයක් බාර දීලා තියෙනවා. නමුත් ස්වාමීනි කලින් ලිපියේ සඳහන් වුණු ඉඩම් අක්කර 25 ගැන සඳහන් නොකර ඉඩම් අක්කර 35ක් හීරා පදනමට අවශ්‍ය බව තමයි මහවැලි සංවර්ධන අධිකාරියට හිස්බුල්ලා මහතා දැනුම් දීලා තියෙන්නේ. වෘත්තීය පුහුණු ආයතනයක් ස්ථාපිත කරන්න දුන්න භූමියේ උසස් අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරනවා කියන වෙනස්කමට මහවැලි අධිකාරිය අවසර ලබා දී තිබෙනවද? ඔව් ස්වාමීනි. අරමුණ වෙනස් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා. කවුද ඒ කාලය තුල මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ? එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. එසමගින් ලයිව් ඇට් 8 අදට අවසන්. උණුසුම් පුවත් එසැනින් දැනගන්න www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.